සුබෝදෑසන ස්වාමීන් වහන්සේ තුල නැවතත් එකතු වීම මහත් ආශිර්වාදයක්. It doesn't matter how many we are. ඒක ප්‍රශ්නයක් නෑ අපි කී දෙනෙක් එකතු වෙන්නේ කියන එක. Jesus is here. විශේෂ කාරණාව නම් ස්වාමීන් වහන්සේ අපි අතරයි. And he's waiting for us to praise him and worship him. උන්වහන්සේ අපි අතර ඉඳගෙන උන්වහන්සේ බලාගෙන ඉන්න උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ නමස්කාර කරරකන්. Amen. Are you ready? ඔබ ඒ සඳහා සූදානම්ද? We will give him first place. අපි උන්වහන්සේට ප්‍රථම ස්ථානයේ පළමු ස්ථානය දෙමු. Amen. Amen. So let us pray. අපි යාඥා කරමු. Heavenly Father, glory be to your name. ස්වර්ගයේ පියාණනි ඔබගේ නාමයට මහිමය වේවා පියාණනි. Thank you because you are the God and you have the only true God and you have everything under your control. ඔබ වහන්සේට පළමුවෙන් අපි ස්තුති කරනවා මක් නිසාද ඔබ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තුල සියල්ල පූර්ණ වෙලා ඔබ වහන්සේ තුල ඒ සියල්ල රඳා පවතින පියාණනි. Thank you that you are present when your people praise you and worship you. ඔබ වහන්සේට ස්තුති ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේව නමස්කාර කරන වෙලාවදී ඔබ වහන්සේ තුල ඉන්න වෙලාවදී ඔබ වහන්සේගේ අභිමුඛයේ දරුවන් වටේ තියෙන නිසා පියාණනි. Thank you for sending Jesus to die in our place on the cross and pay for our sins. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරන ඔබ වහන්සේගේ එකම පුත්‍රයාව අපි අතරට එවලා අපි වෙනුවෙන් අපේ පාපය වෙනුවෙන් උන්වහන්සේ කුරුසයක් මත පූජා කරපු නිසා. Lord, we ask your presence here. ස්වාමීන් වහන්සේ අපි ආරාධනා කරන ඔබ වහන්සේගේ මහිමය අපි අතර සක්මන් කරන්න කියලා. Touch us in a new way. එක එක්කෙනාව නැවුම් වූ අලුත් වූ ආකාරයෙන් ස්පර්ශ කරන්න පියාණනි. Do something new in our lives today, Lord. විශේෂ දෙයක් නැවුම් දෙයක් අද දවස තුල අපේ ජීවිතවල කරන්න පියාණනි. Lord, we commit our meeting into your hands. ස්වාමීන් වහන්සේ මේ රැස්වීම අපි ඔබ වහන්සේගේ දෑතට කැප කරනවා. And we want the name of Jesus to be glorified. අපිට අවශ්‍යයි ඔබ වහන්සේගේ නාමය පමණක් මහිමයට පත් වෙනවා දකින්න. Amen. ආමේන්. ආමේන්. අපි ඇත්තටම උන්වහන්සේගේ වේදනාව සිහි කරමු. මේ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේගේ ඒ වේදනාවේ බලය තමයි අද ඔබට මට ජීවනය දීලා තියෙන්නේ. ඔබ මම මේ ස්ථානයේ ඉන්නේ. මේ ලෝකේ හැම අන්ධකාර දෙයක්ම පරාජය කරේ. තව ඉස්සරහට එනව හැම දෙයක්ම හැම රෝගයක්ම පරාජය කරන්නේ ඒ උන්වහන්සේගේ දිවි පිදීමයි. හලෙලූයා ස්වාමිනී. ස්තුතියි තාත්තේ. කුරුසියේදී දිවි පිදුවා
කරන්න. ඔව් ස්වාමිනී. මානිසයි. දැසිදුරුනේ මානිසයි. දෙපාසිදුරුනේ මානිසයි. නැවත වාරයක්. දැසිදුරුනේ මානිසයි. උතාත්තේ දෙපාසිදුරුනේ මානිසයි. දැසිදුරුනේ මානිසයි. දෙපාසිදුරුනේ මානිසයි. මාගලවාගත්තා මගේ යේසුස්. මාමුදවාගත්තා මාගලවාගත්තා මගේ යේසුස්. මාමුදවාගත්තා ඔබ මෙනෙහි කරමින් ගායනා කරන්න. සිරස සිදුරුනේ මානිසයි. ඇලය සිදුරුනේ මානිසයි. මාගලවාගත්තා මගේ යේසුස්. ඉතාමත් මුතුමනි. ඔබ මෙනෙහි කරමින් ඒ සැබෑ උපේමේ ප්‍රේමවන්තයාගේ පූජා කිරිල්ල. මගේ යේසුස්. ඒ කුරුස පූජාව සැබෑ උපේම කරුවාණන්ගේ පූජාව සිහි කරමින්. ඔව් ස්වාමිනී. සිදුරුනේ මානිසයි. දෙපාසිදුරුනේ මානිසයි. ඔව් ස්වාමිනී. ඔබේ මනස ඔබේ සිතුවිලි මේ වෙලාවේ උන්වහන්සේ වෙතට උන්වහන්සේගේ පූජාවට ඒ දර්ශනය දකින්න. සිදුරුනේ මානිසයි. දෙපාසිදුරුනේ මානිසයි.
දෙවියන් වහන්සේ මේ වෙලාවේ තනි වෙන්න. ඒ ප්‍රේම කරුණායි මගේ මම වෙනුවෙන් ජීවිතේ පූජා කර මගේ පියාණන් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න. උන්වහන්සේගේ පූජාව දකින්න. සිරස සිදුරු උනේ මානිසයි. ඇලය සිදුරු උනේ මානිසයි. සිදුරු උනේ මානිසයි. දෙපා සිදුරු උනේ මානිසයි.
ඇතුළාන්තයෙන් උන්වහන්සේට මුහුණන්න. In the deeply you worship to him. Yes, Father. I want to see your face, yes, Lord. I want to see your face. I want to see your face. I want to see your face. I want to see your face, yes, Mother. I want to see your face. ඔබේ මනස ඔබේ සිතුවිලි උන්වහන්සේ සමග මේ වෙලාවේ ඉඩ හරින්න ගමන් කරන්න. I want to see your face. Hallelujah. Mudhumandi, soft voice, please. ඔබේ තාත්තයි මේ වෙලාවේ කිසිම දෙයකට ඉඩ හරින්න එපා ඇතුල් වෙන්න. උන්වහන්සේව දකින්න ඔබේ ඇතුළාන්තේ. උතාත්තේ.
Jesus is coming again. Ape- Are you ready? යේසුස් වහන්සේ නැවත පැමිණෙන්න යනවා. ඔබ සූදානම්ද උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට? We are studying to understand how the second coming of our Lord Jesus will be. අපි ඉගෙන ගනිමින් සිටිනවා කොහොමද යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිදු වෙන්නේ යන්නේ කොයි ආකාරයෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ යන්නේ කියලා. And we are looking at it from different angles, from different points of view. ඒ වගේම ලෝකයේ විවිධාකාර වෙනස් වීම වලින් ඒ වගේම මේ වචනේ තුලින් අපි එක එක ආකාරයකින් සංසන්දනය කර බලනවා කොයි ආකාරයේද යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙන්නේ යන්නේ කියලා. A view from heaven, ස්වර්ගයෙන් යේසුස් වහන්සේගේ පැමිණීම, a view from the earth, ඒ වගේම පොළොවේ මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ, a view from the air between heaven and earth, ඒ ස්වර්ගයත් පොළොවත් අතර මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. a view with a change, what changes will take place, ඒ වගේම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මොන වගේ වාතාවරණයක් වෙනවද, මොන වගේ වෙනස් වීම් සිද්ධ වෙන්නේ යනවද කියලා. and a view for preparation, ඒ වගේම අපි කොයි ආකාරයෙන්ද සූදානම් විය යුත්තේ කියලා. how to prepare ourselves. කොහොමද අපි විසින් අපි සූදානම් කරගත යුත්තේ. And at the end, we are going to have a full view of how Jesus is coming back again. මේ හැම ඉගෙන ගැනීමක් තුලින්ම අපි ඒකට සංසන්දනය කර බලලා අපි දකින්න යනවා එක පින්තූරයක් කොයි ආකාරයේද යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිද්ධ වෙන්නේ යන්නේ කියලා. We are studying a view from the air between heaven and earth. අපි ඉගෙන ගනිමින් සිටිනවා ඒ ස්වර්ගයත් පොළොවත් අතර මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා සිදුවීම. And I will continue today. දෙවගත්තුමා දිගට මේ දේ පාඩම් කරගෙන යනවා. When Jesus will come back the second time, he's going to take with him a certain group of people. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ ඉහළ සිට උන්වහන්සේ යම් කිසි කොටසක් ඉහළට ඔසවා ගන්න යනවා. These are the true Christian believers. ඒ ක්‍රිස්තුස් වහන්සේව මුළු ඇදහිල්ලෙන්ම විශ්වාස කරන්නා වූ කිතුණුවම වෙන්න යනවා උන්වහන්සේ ඉහළට ඔසවා ගන්න යන. Those that are ready to go with him. කවුද උන්වහන්සේගේ ඒමට සූදානම් වෙලා සිටින්නේ උන්වහන්සේ සමග ඉහළට යන්න. So think about it. ඒක නිසා ඔබ හිතලා බලන්න ඒ ගැන. He is coming. උන්වහන්සේ ඉහළ සිටිනවා. Are you going to meet him? ඔබ පහළ සිට උන්වහන්සේව මුණ ගැසෙන්න සූදානම්ව සිටිනවද? Are you going to meet him? ඔබ උන්වහන්සේව මුණ ගැහෙන්න සූදානම්ව සිටිනවද? You have to examine your life, your Christian life. ඒ නිසා ඔබගේ ජීවිතේ නම් කිතුණු ජීවිතය ඔබ පරීක්ෂා කළ බැලිය යුතුයි. When Jesus will start coming again the second time, යේසුස් වහන්සේ ඉහළ සිටින දෙවෙනි පැමිණීම පටන් ගන්න යද්දිම firstly, the dead, those Christians that have died and they are up in heaven, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මැරී සිටින අය ඉස්සල්ලාම will rise up, will be resurrected and come with him. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුල මැරී සිටින අය පළමුවෙන් නැගිටින්න යනවා. ඊට පස්සේ ඉහළට ඔසවන්න යනවා. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඔහුනුත් පොළොවට පැමිණෙන්න යනවා. Let us see the events from 1 Thessalonians chapter 4 and verses 13 until 17. මේ බලමු 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා. So 1 Thessalonians 4, 13 until 17. Verse 13. Brothers, we do not want you to be ignorant about those who fall asleep. These are those that have died. Or to grieve like the rest of men who have no hope. සහෝදරනි බලාපොරොත්තුවක් නැත්තා අන්තනත්තම් මෙන් නුඹලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකමැත් වෙමුව. 14. We believe that Jesus died and rose again, and so we believe that God will bring with Jesus those who have fallen asleep in him, those who have died. 14 වෙනි පදයේ වක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගුණසේක්යයි අපි අදහම් වුණා. එසේම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. Amen. Verse 15. According to the Lord's own word, we tell you that we who are still alive, who are left till the coming of the Lord, will certainly not precede those who have fallen asleep. 15 වෙනි පදයේ මක්නිසාද ස්වාමීන් වහන්සේගේ ඒම දක්වා ජීවත් ඉතුරු වෙන අපි සැතපුණු තනත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමීන් වහන්සේගේ වචනෙන් අපි නුඹලාට කියන්නෙමුව.
verse 16. For the Lord himself will come down from heaven with a loud command, with the voice of the archangel, and with the trumpet call of God, and the dead in Christ will rise first. 16 වෙනි පදයේ මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දූතයෙක්ගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුළු ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලාව අය පළමු කොට නැගිටින්නෝය. And verse 17. After that, we who are still alive and are left will be caught up together with them in the clouds to meet the Lord in the air. And so we will be with the Lord forever. 17 වෙනි පදයේ එවිට ජීවත් ඉතුරු වන සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමුව. Amen. Amen. So first the dead will be resurrected and they will be coming from heaven behind the Lord as he is coming down. පළමු කොට ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අය ක්‍රිස්තුස් වහන්සේගේ මෙදී නැකිටවන්න යන උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ මුණ ගැහෙන්න යනවා අය ඊට පස්සේ ජේසුස් වහන්සේගේ පිටිපසින් ඒ අය පොළොවට වඩින්න යනවා. And in the air as he is coming, the true Christian believers that will be here on earth will be caught up by force and they will go up to meet him. ඊට පස්සේ ජීවතුන් අතර සිටින කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේ එක විටම ඉහළට ඔසවා ගන්න යනවා ඒ අයවත්. And this event of the Christians going up to meet Jesus as he is coming, මේ මොහොත සිද්ධ වෙන විට කිතුණුවන් ඉහළට ඇද ගන්න යනවා ඉහළට ක්‍රිස්තුස් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ සමග එන්න යනවා කිතුණුවෝ. in English they called it rapture. සිංහල භාෂාවෙන් කියනවා ඔසවා ගැනීම කියලා පවසනවා. And there are different teachings among the Christians when this rapture will take place. ඒ නිසා කිතුණු මාතේ ගොඩාක් අය විවිධාකාර ඉගැන්වීම් වලින් ඔවුන් ඉගෙන ගනිමින් සිටිනවා විවිධාකාර ඔවුන් කියනවා මේ කොයි ආකාරයෙන්ද මේ කොයි කාලෙද මේ සිදුවීම සිද්ධ වෙන්න යන්නේ කියලා එසවීම. Last time I explained the different teachings. දේවගතුමා ගිය සතියේ අපිට කියලා දුන්නා මේ ඉගැන්වීම ගැන ගොඩාක් දේවල් අපිට පැහැදිලි කරා. In this series that I'm teaching, we are going to see that the rapture and the second coming of Jesus will take place at the same time, because this is what I believe is the correct explanation. දේවගතුමා විශ්වාස කරන මේ වචනේ පරිද්දෙන් එක විටම ඒ දේ සිද්ධ වෙන්න යනවා. ඒ කියන්නේ ඔසවා ගැනීම වෙන්න යන්නේ කිතුණුවන්ව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී තමයි ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. But you don't have to agree with me. You can believe what you want, but listen to the word of God and be ready when Jesus will come. දේවගතුමා කියන්නේ මේ දේවගතුමා කියන දේම විශ්වාස කරන්න කියලා දේවගතුමා දේ වචනේ තුලින් අපිට උගන්වනවා. නමුත් දේවගතුමා අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඒමේදී අපි සූදානම්ව සිටිය යුතුයි. ඒ ගැන අපි සූදානම් වෙන්න කියලා දේවගතුමා විශේෂයෙන් වැදගත් ලෙස අපිට ප්‍රකාශ කරනවා. Amen. The true Christian believers at that time will be caught up without any warning or preparation and go to meet Jesus. ඒ නිසා නියම කිතුණා එන ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සෙනඟ උන්වහන්සේ ඔසවන්න යනවා කිසිම බාධාවක් නැතුව කිසිම දෙයක් කියන්නේ නැතුව ඉස්සල්ලාම උන්වහන්සේගේ ඒ බෙදී එකපාර සූදානම් වෙන්න ඕනේ අපි උන්වහන්සේම අපි සූදානම් කරලා ඔසවන්න යනවා. One moment they will be living their life normally like we do here, and the next minute, if you are a true Christian believer, you will be caught up to meet Jesus. හරියට එක තප්පරයකින් ඒ දේ සිද්ධ වෙනවා. දැන් අපි මේ ඉන්න ආකාරයේ මනුසාකාරයෙන් අපි ඉන්නවා. එක තප්පරයකින් අපි වෙනස් කරලා ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපි වැඳ ගන්න යන එක මොහොතකින් එක තප්පරයකින් එක පාර සිද්ධ වෙන්න යනවා. And let me clarify something. ඊට හරියට ඔබට හරියට පැහැදිලි කරන්න. Not everybody that comes to church will be caught up. මතක තබාගන්න සභාවට එන හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ එමෙදී උන්වහන්සේ ඉහළට ඔසවා ගන්න යන්නේ නැහැ. Only the true Christian believers that come to church. මතක තබාගන්න නමුත් සභාවට එන සැබෑ වූ එන උන්වහන්සේ මුළු සිතින්ම විශ්වාස කරන කිතුණුවන් විතරයි. Only those that are truly spiritual, they are not fleshy Christians, carnal Christians. ඒ කියන්නේ වචනේ ප්‍රකාරයට කියනවා කිතුණුව එන ආත්මික කිතුණුව තමයි ඔසවන්න යන්නේ මාංශීය ජීවත් වෙන කිතුණුව නෙමෙයි ඔසවන්න යන්නේ කියලා පැහැදිලි කරන දේවගතුමා. So when Jesus comes, maybe not everybody from here will go up.
ඒක නිසා මට හිතෙනවා මෙතන ඉන්න අපි උනත් ඔක්කොම එකපාර ස්වර්ගයට ඇදව ගන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඉහළට යන්න යන්නේ නැහැ. Maybe someone is caught, someone is left. සමහරට එක්කෙනෙක් ඔසවා ගන්න පුළුවන් එක්කෙනෙක්ව අතහරින්න පුළුවන්. Which one will you be? ඔබ ඒ දෙන්නගෙන් කොයි එකනද වෙන්න යන්නේ? The one that goes or the one that stays? උඩට ඔසවා ගන්න එක්කෙනාද නැත්නම් පහත සිටින එක අතහරින කෙනාද? I say this because it is important to decide about it now. දේවගැතුමා එක ඉතාම වැදගත්. ඒ දේවගැතුමා අපිට කියන්නේ අද දවසේ දැන් ඔබ ඒක තීරණය කළ යුතු දෙයක් ඒක. I mean, you need a personal relationship with faith to Jesus. ඒක නිසා අපේ පෞද්ගලික ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය ඔබ මම වර්ධනය කරගත යුතුයි. You must love him and obey him with all your heart. ඒ වගේම ඔබ උන්වහන්සේට ප්‍රේම කළ යුතුයි, උන්වහන්සේට කීකරුව යුතුයි ඔබේ මුළුම ඇදහිල්ල මුළුම හදවතින්ම. And remember, what you do with Jesus today, he will do with you when he comes that day. මතක තබන්න අද දවසේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට කරන ක්‍රියාවලිය අනුව තමයි ඔබට ඒ දවසේ ගණන් දෙන්න වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි ක්‍රිස්තුස් වහන්සේ ඔබව ගණන් ගන්නේ, ඔබට ප්‍රතිචාරය දක්වන්නේ. Let me say it again in different words. ඉදහරින් ඔබට වෙන ආකාරයකින් ඒ දේවගැතුම පැහැදිලි කරන්න. What Jesus will do for you on that day depends on what you do with him today. ඒ දවසේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් කරන්න යන මොකද්ද කරන්න යන්නේ? අද දවසේ ඔබ කරන දේ තමයි ඔබ ඒ දවසේ ලබා ගන්න යන්නේ. අද මොනවද කරන්නේ? ඒ දේ තමයි ඔබ කපා ගන්න යන්නේ. Amen. And the good news is that if you don't know Jesus today or if you don't follow him with all your heart, you can change now and prepare to go up. ඒ නිසා ඉතා වැදගත් දේ තමයි අද ඔබ ක්‍රිස්තුස් වහන්සේව නොදන්න කෙනෙක් සිටිනවා නම් උන්වහන්සේ තුලට ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔබේ සම්බන්ධයේ විදී තිබෙනවා නම් උන්වහන්සේ සමග අද දවසේ සම්බන්ධ කරගන්න පුළුවන්. එනම් උන්වහන්සේට කැප වෙන්න පුළුවන්, කැප කරන්න පුළුවන් ඔබේ ජීවිතය. If you don't know Jesus today, you come to him, you repent from your sins. අද දවසේ ඔබ ක්‍රිස්තුස් වහන්සේව හඳුනා නැත්නම් එන්න ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඇවිල්ලා ඔබේ පාපයට ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ පාප උච්චාරණය වෙන්න, පසුතැවෙන්න. Believe in him with all your heart. ඔබ ඊට පස්සේ උන්වහන්සේ ඔබේ මුළුම හදවතින්ම උන්වහන්සේව පමණක් විශ්වාස කරන්න. Give him your heart. ඒ වගේම ඔබේ හදවත උන්වහන්සේට පූජා කරන්න දෙන්න උන්වහන්සේට ඔබේ හදවත. And then you will be able to go. ඊට පස්සේ ඔබට පුළුවන් උන්වහන්සේගේ ඒමදී උන්වහන්සේ සමග සිටින්න නම් උන්වහන්සේ සමග ඉහළට යන්න. The choice is ours. ඒක නිසා අද දවසේ ඔබට මට තෝරා ගැනීම තිබෙනවා. Remember, the rapture will include all the true Christians and only the true Christians. මතක තබන්නේ එසවා ගැනීම වෙන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔසවන්න යන්නේ ඒ සත්‍යය එනම් ආත්මීක ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන කිතුරුවන්ව පමණයි කියලා. Amen. Amen. And let me mention something, not to forget it. ඔබට ඉදහරින්න ඔබට පැහැදිලි කරන්න යම් කිසි දෙයක් ඒක ඔබ අමතක කරන්න එපා. None of us deserves to go. None of us is so good to go. ඒක නිසා මතක තබන්න අපි එක්කෙනෙක්වත් ඉහළට යන්න වටිනාය නෙමෙයි. ඉහළට ඔසවා ගන්න සුදුසුක් තිබෙන කෙනෙක් නෙමෙයි කියලා මතක තබන්න අපි කවුරුවක්වත්. We can go because Jesus died on the cross and shed his blood for us. අපිට ඉහළට යන්න පුළුවන් එක කරුණාවක් නිසායි. මක් නිසාද? ජේසුස් වහන්සේ අප නිසා අපේ පාපවලට උන්වහන්සේගේ ලේ පූජාවක් කළා. උන්වහන්සේ ලේ වලින් අපිව මිලදී ගත්ත නිසායි. And when we put our faith with all our hearts to Jesus, ඒ දේ කරුණු කරගෙන පූජාව කරුණු කරගෙන අපේ මුළු ඇදහිල්ල අපේ බලාපොරොත්තුව අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත තබලා තිබෙනවා. and when we follow him with all our hearts and love him with all our hearts and obey him with all our hearts, yes, we will go. ඒක නිසා අපි උන්වහන්සේ මුළු හදවතින්ම අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරනවා නම් උන්වහන්සේට කීකරු වෙනවා නම් අපිට පුළුවන් උන්වහන්සේ සමග සිටින්නේ නම් උන්වහන්සේ ඔසවන දවසේදී උන්වහන්සේ අපි ඔසවන්න යනවා. Amen. There will be many that we think, oh, she will not go. අපි ගොඩාක් වෙලාවට හිතනවා එක්කෙනෙක් දිහා බලලා කියනවා අර යන යන්නේ නැහැ කියලා. But we'll have surprises. ඒ වුණාට අපිට ඒ දවසේදී අපිට පුදුමයටපත් වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. Because she may love Jesus more than you. ඒ මතක තබා ගන්න ජේසුස් වහන්සේ ඒ අනිත් කෙනාව දන්නවා ඔබ ඇව දන්නවට වැඩිය.
Amen. Jesus is looking at the heart. යේසුස් වහන්සේ අපේ හදවත දකින්න එකම තැන වාසේ උන්වහන්සේ විතරයි මනුස්සයාගේ හදවත දකින්නේ. Not the way we look at people. අපි බලන ආකාරයෙන් නෙමෙයි වෙනාසේ මනුස්සයන් දෙස බලන්නේ. And there will be many good, moral, religious people that will stay behind. මතක තබාගන්න ගොඩාක් හොඳ මනුස්සයෝ වෙන්න පුළුවන්, ගොඩාක් ආගමික අය වෙන්න පුළුවන්, කරුණාවන්ත අය වෙන්න පුළුවන්, ගොඩාක් අය පිටිපස්සෙන් ඉඳගෙන බලාගෙන සිටින්න යනවා මේ සිද්ධ වෙන දේ. And there will be many church people that will not go. ඒ වගේම සභාවේ සිටින ගොඩාක් සෙනඟ වෙන්න පුළුවන්, ඔවුන්ට උනත් ඉහළට යන්න බැරුව යන්න පුළුවන් ඒ දවසේදී. The sad thing is that there are Christians today that we left behind because they thought they were ready. ගොඩාක් කිතුනෝ ඉන්නවා දුකට පත්තර කාරණේ තමයි ගොඩාක් කිතුනෝ ඉන්නවා ඔවුන් හිතාගෙන සිටිනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඉසවීමට ඔවුන් සූදානම්ව සිටිනවා ලෑස්ති කියලා. So I say to you, do not just think you are ready, be sure that you are ready. ඒක නිසා ඔබ නිකන් හිතන්න විශ්වාසයෙන් විතරක් විශ්වාස කරගෙන සිටින්න එපා ඔබ සූදානම්ව සිටිනවා කියලා. නමුත් ඔබ ඇදහිල්ලෙම බලාපොරොත්තුවක් ඇතුව සිටින්න ඕ මම සූදානම් ඇත්තටම සූදානම් කියලා ඔබම වටහා ගන්න. I mean, don't just think, yes, I'm ready, I will go. Just be sure from the way you live that you will go. ඔබ නිකන් හිතන්න එපා ඔව් දැන් මම හරිම සූදානම්ව සිටිනවා කියලා නිකන් හිතන්න එපා. ඔබ හුදටම ඒක ඇදහිල්ලට අරගෙන ඒක ක්‍රියාවලියට නගවලා ඔබ ඇදහිල්ලෙන්ම සිටින්න ඕ මම යනවා කියලා ඔබට ෂුවර් එකටම ඔබ ඒක බලාපොරොත්තුෙන් සිටින්න. I mean, you can examine yourself and you will know if you are sure that you are going. ඒ නිසා ඔබට පුළුවන් ඔබගේ හදවත පරීක්ෂා කරන බාර ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරලා බලලා ඔබ සූදානම්ද කියලා ඔබටම දැනගන්න පුළුවන් අද දවසේ. Amen. Amen. And I will add two more things about this event today. දෙවගත්තුමා කාරණා දෙකක් අපිට පවසන්න යනවා මේ කාලේ මේ මොහොත සිදුවෙන මේ මොහොතේදී. The first thing is, where is this event taking place? Where? කොහෙද මේ දේ සිද්ධ වෙන්න යන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න යන්නේ මේ ඉසවීම සිද්ධ වෙන්න යන්නේ. It's not happening in heaven. ඒක ස්වර්ගයේ නෙමෙයි සිද්ධ වෙන්න යන්නේ. It's not happening on the earth. ඒක පොළොවේ නෙමෙයි සිද්ධ වෙන්න යන්නේ. It says we will meet Jesus in the air. නමුත් වචනේ ප්‍රකාරයට උන්වහන්සේ කියන ආකාශේ එන අහසත් පොළොවත් එන ස්වර්ගයත් පොළොවත් මැද තමයි දේ සිද්ධ වෙන්න යන්නේ. Every word in the word of God is important. හැම වචනයක්ම දෙවියන් වහන්සේගේ දේව වචනේ බයිබලයේ සුද්ධ බයිබලයේ හරි වැදගත්. We will meet Jesus in the air. අපි ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ ඒ අහසත් පොළොවත් අතරේ ආකාශයේ. Do you know which area, which place is the air? ඔබ දන්නවද මේ ආකාශය කියන ඒ ස්ථානය මොන ස්ථානයේද තියෙන්නේ කියලා ඔබ දන්නවද? කොයි ස්ථානයේද කියලා? In the New Testament, you will find out that Satan and his army, they are ruling the air. මේ වචනේ තුලින් ඔබට මට දකින්න පුළුවන් මේ ලෝකේ යක්ෂ ආත්ම ඒ ආකාශයේ ඒ මැදේ යුද්ධ කරනවා කියලා අපිට දකින්න පුළුවන් මේ වචනේ ප්‍රකාරයට ඒ යක්ෂ ආත්ම. Keep your finger in 1 Thessalonians and let's jump quickly. Ephesians chapter 2 verses 1 and 2. ඒක නිසා අපි ඇඟිල්ල තබා ගන්න 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයට නමුත් අපි දැන් ගිහිල්ලා බලමු මොහොතකට එපිසි 2 වෙනි පරිච්ඡේදයට. Ephesians 2 verses 1 and 2. එපිසි 2 දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. Ephesians 2 verses 1 and 2. Okay. 1. As for you, you were dead in your transgressions and sins. නුඹලාගේ වරද සහ පාප කර්ම කොටගෙන මැරී සිටිය කල. Verse 2, notice that. In which you used to live when you followed the ways of this world and the ruler of the kingdom of the air, the spirit who is now at work in those who are disobedient. After I will read 1 and 2 again. Yes. එපිසි 2 පළවෙනි පදය සහ දෙවෙනි පදය නුඹලාගේ වරද සහ පාප කර්ම කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ සමග ජීවත් කළසේක.
පෙර කාලේ නුඹලා මේ ලෝකේ විවාරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයා තුල දැන් ක්‍රියා කරනව ආත්මේ වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණෝය. It says here about the ruler like the king of the kingdom of the air. ඉතන පවසනවා හරියට අකීකරුකමේ පුත්‍රයා කියන්නේ ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්ත කියන ආකාශයේ ඒවා පාලනය කරනවා කියනවා. And that is a person that is called Satan. ඉතන ආර්ථය දෙන තැනත්තා තමයි යක්ෂයා ඒ දේවල් පාලනය කරනවා කියනවා. He is the spirit that works in all that are disobedient to God. ඒ යක්ෂ ආත්ම තමයි මනුස්සයන්ව වියවුල් කරන්නේ දෙවියන් වහන්සේට අකීකරු වන පිණිස මනුස්සයන්ව පාපයට ඇදලා දාන්න. So this event, the coming of Jesus and the rapture, will be an invasion in the kingdom of Satan. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ඒමේදී උන්වහන්සේ මේ එසවීම කරන්න යන්නේ කිතුණුවංග මේ දේ සිද්ධ වෙන්න යන්නේ ඒ ආකාශයේ ඒ යක්ෂයා පාලනය කරන ඒ ආකාශ මණ්ඩපේ තමයි මේ දේ සිද්ධ වෙන්න යන්නේ. Jesus is coming from heaven. He enters the territory of the area of Satan. යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට එන්න යනවා උන්වහන්සේ ඒ යක්ෂයා සිටින ඒ ආකාශ මැදට එන්න යනවා. He carries with him and they follow him. He carries with him the triumphant church, the church that is in heaven, all the Christians that died. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ ඒමේදී ස්වර්ගයේ සිට උන්වහන්සේ ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අය කෙලින්ම උන්වහන්සේ සිටින තැනට ඇද ගන්න යනවා. They will be raised up and come into the territory of Satan. ඊට පස්සේ ඒ කිතුණුවන් ඒ නැකිටට පස්සේ උන්වහන්සේ ඇදගත්තට පස්සේ ඒ අය සමග ක්‍රිස්තුස් වහන්සේ එන්න යනවා මේ සාතන්ට විරුද්ධව. And in the air, Jesus is going to call his fighting church that is still on the earth, fighting against Satan. ඒ වගේම උන්වහන්සේ එතන ඉඳගෙන උන්වහන්සේ වෙනුවෙන් සටන් කරන සභාවට නම් ජීවත්ව සිටින කිතුණු සභාවට උන්වහන්සේ ඊට පස්සේ ඒ සභාවට කියනවා. And Jesus will say, come up. ඊට පස්සේ යේසුස් වහන්සේ ජීවතුන් අතර සිටින කිතුණුවන්ට කියන සභාවට ඕගොල්ලෝ ඉහළට එන්න කියලා අපි ඔසවන්න යනවා ජීවත්ව සිටින කිතුණුවන්ව. And where is the up? කොහෙද මේ ඉහළ තැන? It's in the air. ඒ ආකාශයට. And the church from earth will join the church from heaven and will join Jesus in the air. ඒක නිසා ස්වර්ගයේ සභාවත් ඒ වගේම පොළවේ සිටින ක්‍රිස්තුස් වහන්සේගේ සභාවත් එකට එක් වෙන්න යනවා ආකාශයේ. Amen. And the air is the area that is under the control of Satan. ඒක නිසා මේ ආකාශ මණ්ඩපයේ අද දවසේ යක්ෂය සම්පූර්ණ පාලනය කරනවා ඒ ආකාශ මණ්ඩපයේ සිට මේ අකීකරුකමේ යක්ෂාත්ම. So Jesus wants to show that yes, he has victory. No power can be against him. The power of Satan is destroyed. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේගේ මේදී උන්වහන්සේ ප්‍රකාශ කරන උන්වහන්සේ ඒ වගේම පෙන්වන්න යනවා ඒ යක්ෂයාගේ සියලු බලය කඩලා විනාශ කරන්න යනවා ක්‍රිස්තුස් වහන්සේ විසින්. Amen. Glory to Jesus. Jesus is coming and doing all these things in the area of Satan in the kingdom of the air. අපේ ස්වාමී ජේසුස් වහන්සේට මහිමය වේවා. ස්වාමී ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිට පැමිණ මේ යක්ෂයාගේ සියලු බලය විනාශ කරන්න යනවා මේ ආකාශ මණ්ඩපයේ සම්පූර්ණ පාලනය කරන මේ ආත්ම සියලු විනාශ කරන්න යන සියලුම දේවල්. Amen. Jesus takes his bride in the kingdom of the air, showing yes, Satan, you are destroyed. ඒක නිසා ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මනමාලිව ඔසවලා උන්වහන්සේ ආකාශයට ගන්න යනවා. ඒ දේ කරුණු කොටගෙන යක්ෂයාගේ සියලු බලය කැඩී බිඳී වැටෙන්න යනවා. This union is done in the kingdom in the air. මේ සම්බන්ධ වීම වෙන්න යන්නේ ආකාශ මණ්ඩපේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ ආකාශයේ. And Jesus will bring the church safely through the air with him. ඒක වගේම ජේසුස් වහන්සේගේ සභාව උන්වහන්සේ සත්‍ය ලෙස වගේම ආවරණය කරගෙන උන්වහන්සේ සමග පොළොවට ගේන්න යනවා. Amen. Amen. So the second coming of Jesus is a demonstration, is a show of Jesus' victory, Jesus' absolute power. ඒක නිසා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මුළු ලෝකෙම දැනගන්න යන උන්වහන්සේ සියලු බලයෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ වගේම මුළු ලෝකෙම දකින්න යනවා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම. Amen. No power of the evil can stand before Jesus. ඒක නිසා උන්වහන්සේගේ අභිමුඛයේ කිසිම දුෂ්ට දෙයකට මේ යක්ෂ ආත්මවලට උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්න බෑ. Amen. Imagine Jesus is coming, he enters into the area controlled by Satan,
ඒක නිසා ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිට එනවා මේ යක්ෂයා විසින් අද දවසේ පාලනය කරන ඒ ආකාශ මණ්ඩපයේ ජේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. He calls his church together in that area. ඒ ආකාශ මණ්ඩපයටම උන්වහන්සේගේ සභාව උන්වහන්සේ තුල මරුණු අය ජීවතුන්ව සිටින කිතුරුවන් උන්වහන්සේ සම්බන්ධ කරගන්න යනවා නම් ඔසවා ගන්න යනවා උන්වහන්සේ ළඟට. Amen. And he's saying to Satan, you have no power anymore. ඊට පස්සේ උන්වහන්සේගේ කිතුරු සභාව එක්ක උන්වහන්සේගේ සභාවක උන්වහන්සේ කියනවා යක්ෂයා දැන් නුඹට කිසි බලයක් නැහැ කියලා හතුරට පවසන්න යනවා. Amen. It's a demonstration of the victory of Jesus. ඒ ජේසුස් වහන්සේගේ ජයග්‍රහණය ප්‍රකාශ කරන්න යනවා ඒ ස්ථානයේ සිට. Amen. Glory to God. දෙවියන් Glory වහන්සේට to මහිමය God. වේවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. Amen. Amen. So this is the first thing I wanted to say. And there is a second thing I want to say. මේ පළවෙනි දේ තමයි දේවකතුමා දැන් අපිට පැහැදිලි කර මේ දෙවෙනි කාරණේ අපිට පවසන්න යනවා. This event, or that we call rapture, it's an event of reunion. Reunion, join together. ඒක නිසා මේ ඔසවා ගැනීම වෙන්න යනවා. මේ මොහොත වෙන්න යනවා ඔසවා ගැනීම ඒක සම්බන්ධ වෙන්න යනවා. එකමුතු වෙන දෙයක් වෙන්න යනවා. Let us study again 1 Corinthians 4:17. Just verse 17. Go back to verse 17. 1 Thessalonians 4:17. අපි බලමු 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ බලමු. Let us see the events that are coming, that are happening. අපි බලමු මොකද්ද මේ මොහොතේ සිද්ධ වෙන්න යන්නේ කියලා. After that, we who are still alive and are left will be caught up together with them in the clouds to meet the Lord in the air. And so we will be with the Lord forever. 4 වෙනි පරිච්ඡේදය 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදය 17 එවිට ජීවත් ඉතුරුව සිටින අපි එක විටම ඔහු සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇද ගනු ලබන්නෙමු. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු. Amen. There is going to be a reunion. එතන ඇවිල්ලා උන්වහන්සේ සමග බැඳීමක් සිද්ධ වෙන්න යනවා. උන්වහන්සේට එකමුතු වෙන්න යනවා. And this reunion has two parts. මෙතන මේ එකමුතු වීමට කොටස් දෙකක් වෙනවා. The first part is the true Christian believers that are alive, and the true Christians believers that have died, they will meet together. ඒ වගේම කොටස් දෙකක් තිබෙනවා. එනං ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අයද ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන අයද මේ කොටස් දෙක. And the second reunion is that the Christians that are here, they will meet Jesus himself. ඒ වගේම ජීවත් සිටින කිතුනුවෝ ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැහෙන්න යන උන්වහන්සේව දකින්න උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න යනවා. Let me explain that. ඊට ඔබට පවසන්නේ දේ පැහැදිලි කරන්න. First reunion is that if we are the people that will be caught up, we are going to meet the Christian believers, the true Christian believers that have died before us. ඒක නිසා අපි අනිත් කාරණේ තමයි සිද්ධ වෙන්න යන අපි ඔසවා ගත්තාම ජීවතුන් අතර සිටින කිතුණුව අපි දකින්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිලා සිටපු කිතුණුවන්වත් අපි මුණ ගැහෙන්න යනවා ඉහළදී. Amen. So you can meet the Apostle Peter and the Apostle Paul and the Apostle John. ඒ වගේම අපිට දකින්න පුළුවන් දේ වචනේ සිටින පේතුරුතුමා, පාවුලතුමා, යෝහාන්තුමා ඒ අයත් අපි දකින්න යනවා උන්වහන්සේ සමග සිටිනවා. But also you are going to meet loved ones that are, they were Christians and have already gone up and are with the Lord. ඒ වගේම ඔබ ප්‍රේම කරපු ඒ කිතුණුවන් මිය ගියාද ඒ අයත් අපි උන්වහන්සේ සමග සිටිනවා. අපි ඔවුන්ව දකින්න යනවා අපේ මෑස් වලින්. They have died from this earth and they are sleeping and they are with the Lord now. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුල මැරී සිටපු අය ඒ වගේම ඔවුන් දැන් ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වෙනවා. අපි ඔවුන්ව දකින්න යනවා. Many that we know that are true Christians and died, we miss them now. අපිට පුළුවන් අපේ ජීවිතවල ඒ කිතුණුව මැරිලා ඔවුන් අපිට අහිමි වෙලා සිටිනවා. We cannot talk to them, we cannot be with them. ඒ වගේම ඔවුන් මැරිලා නිසා අපිට ඔවුන්ව පේන්නේ නැහැ. ඒ වගේම ඔවුන් එක්ක අපිට කතා කරන්න බෑ. Now they are saved with Jesus. නමුත් ඔවුන් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔවුන් සුරක්ෂිත වෙලා සිටිනවා. But there is a day coming that we are going to meet them again. නමුත් එක දවසක් පැමිණෙන්න යනවා මේ ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අය ඔබ මම හඳුනන අය වෙන්න පුළුවන්. ඒ අය අපි දකින්න යනවා. ඔවුන් සමග අපි සිටින්න යනවා. Amen. When Jesus will start coming down, he will raise up the dead.
යේසුස් වහන්සේ ඉහළ සිට එන ස්වර්ගයේ සිට එන විට උන්වහන්සේ තුල මැරිච්ච අය උන්වහන්සේ නැකිටවන්න යනවා. And I mean the dead true Christians that are with him. ඒ වගේම දෙවියන්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අය ඔසවන්න යනවා. They will have new bodies. ඒ වගේම ඔවුන්ට අලුත් ශරීරයක් දෙන්න යනවා. And we are going to see them again. ඊට පස්සේ අපි ඔහුව දකින්න යනවා නැවත. And in the air where the church on earth will meet the church from heaven, and then the parents, the children can see their parents that died in Jesus. ඒ වගේම මේ ඔසවන විට ඒ මලාව නැකිටවන විට දකින්න පුළුවන් දරුවන්ට දකින්න පුළුවන් දෙමව්පියන්ව ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අයව දකින්න පුළුවන්. The wives can see their husbands. ඒ වගේම භාර්යාවන්ට පුළුවන් ඒ ස්වාමි පුරුෂයන්ව දකින්න. And the friends can be reunited again. ඒ නැවත ඔබගේ යාළුවෝ මැරී තිබෙනවා ඒ අයව දකින්න යන ඔවුන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. Amen. And this is something we must rejoice. ඒක නිසා මේ කාරණය ගැන අපි ඉතා ප්‍රීති විය යුතු කාරණයක් මේ දේ. And this meeting will be very different of our last meeting with the people that have left. ඒක නිසා මේ සම්බන්ධ වීම This meeting will be very different than the last meeting we had with those that died. ඒක නිසා මේ මුණ ගැහිම අපි ගොඩක් වෙනස් වෙන්න යනවා. අර මරුණු වෙලාවේ අපි ඒ ආව සම්බන්ධ වෙච්ච ආකාරය නෙමෙයි අපි ඔහුගේ මුණ ගැහෙන්න යන්නේ වෙන ආකාරයකින් හමු වෙන්න යනවා. Probably the last time we saw them was in a funeral service. සමහර විට අපි අවසාන මොහොතේදී ඔහුව දකින්න ඇත්තේ ඔහුගේ ඉලාව් ගෙදර ඒ වැඩ කටයුතු කරන මොහොතේදී වෙන්න පුළුවන්. We were sad, maybe we had some fear. ඒ වගේම අපිට බය තිබුණා. ඒ වගේම ඒ ආය නිසා කනගාටු වෙන දුකින් සිටියා. About the future. ඒ වගේම අපිට මොනවා වෙයිද දන්නේ අපේ අනාගතය ගැන. ඒ අය මිය ගියා අපි ප්‍රේම කරන අය. But these verses throw away the fear of the future. නමුත් මේ වචනය තුලින් මේ බය කියන එක අපි ඈඩ් කර දමනවා විනාශ කර දමනවා. And the Lord says, be sure you are going to meet your loved ones that have gone before you. නමුත් මේ වචනය තුල ජේසුස් වහන්සේ කියනවා බය වෙන්න එපා. නුඹ දකින්න යනවා නුඹ ප්‍රේම කර තැනැත්තිය ඔබ දකින්න යනවා කියලා උන්වහන්සේ තුල උන්වහන්සේ සමග සිටින්න යනවා කියලා. Amen. Amen. And the meeting of that time when Jesus will be coming, එකමුතු වීම සිද්ධ වෙන විට ජේසුස් වහන්සේගේ පැමිණීමේදී it will be very different of the last meeting we saw them. ඒක ඊට වෙනස් වෙන්න යනවා. අපි අවසානයේදී ඔවුන් දැක්කට වැඩි අපි ඒ මොහොතේදී ක්‍රිස්තුස් වහන්සේගේ මෙදී ඔවුන් දකින්න විට ගොඩක් වෙනස් වෙන්න යනවා. Because they will have a new body. ඒ වගේම ඔවුන්ට අලුත් ශරීරයක් ක්‍රිස්තුස් වහන්සේ දීලා තිබෙනවා. And I will explain next time about the new bodies. දෙවියන්තුමා ඊගාව පාර අපිට පැහැදිලි කරයි මොකද්ද අපිට ලැබෙන අලුත් ශරීරය කියලා. But we thank God because we are going to unite with them and meet them again. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අපේ ස්වාමී ජේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපේ නැති වෙච්ච මිතුර වෙන්න පුළුවන් දෙමව්පිය වෙන්න පුළුවන්. අපි ඔවුන් නැවත දකින්න යනවා මුණ ගැසෙන්න යනවා. Amen. We thank Jesus. There is going to be a reunion. We will meet our loved ones again. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි ඔවුන් සමග සම්බන්ධ වෙන්න යනවා. අපි ඔවුන් දකින්න යනවා. ඔවුන් සමග සිටින්න යනවා නැවත. Amen. Amen. But also in verse 17 it says we are going to meet the Lord. ඒ වගේම අපි දේ වචනේ පවසනවා අපි උන්වහන්සේව නැවත මුණ ගැහෙන්න යනවා කියලා. So think about it. ඒක හිතලා බලන්න ඔබ. Whether you will be caught up to meet the Lord or whether you are already up in heaven, you will be close to the Lord. ඒක නිසා මතක තම සමහර විට ඔබ ක්‍රිස්තුස් වහන්සේමගේ ඉහළින් එන්න පුළුවන් මැරිලා සිටියොත් සමහර විට පහළින් ඔබ මැරෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ එමෙදි ඔබ ඔසව ගන්න පුළුවන් මොන මේ කාරණා දෙකේදීම ඔබට මට එක දෙයක් වෙන්න වෙනවා ඔබ ස්වාමීන් වහන්සේ සමග සිටින්න යන උන්වහන්සේව දකින්න යනවා. On that day we are going to look at the Lord who died on the cross for us. ඒ දවසේදී අපි දකින්න යනවා අප වෙනුවෙන් කුරුසේ ජීවිතය දීපු ජේසුස් වහන්සේව අපි නැවත දකින්න යන උන්වහන්සේව. I mean, we will see the one that loved us so much that he left heaven, became man and suffered so much. ඒක නිසා අපි දකින්න යනවා ඒ දවසේදී මුළු ස්වර්ගීක සම්පත් අතහැර දමලා අප වෙනුවෙන් පොළොවට ඇවිල්ලා අප නිසා ජීවිතය දීපු ක්‍රිස්තුස් වහන්සේව අපි දකින්න යනවා ජීවමානව. And he did all this because of his love for us. මේ සියලුම දේවල් අප වෙනුවෙන් ජේසුස් වහන්සේ මේ වදවින්ද මේ දේවල් කරේ
මක් නිසාද ඔබට මට ප්‍රේම කරන නිසාද දෙවියන් වහන්සේ මේ සියලුම දේවල් දරාගත්තා. Amen. One day I will see Jesus that loves me so much. ඒක නිසා එක දවසක ඔබ දකින්න යනවා ඔබට ගොඩාක් ප්‍රේම කරේ ජේසුස් වහන්සේව ඔබේ මැස්වලින් ඔබ දකින්න යනවා. I will see him. Now I know him as my Savior, as my friend, as the one who cares for me, but it's much different when you see him face to face. අද දවසේ ඔබ විශ්වාස කරනවා ඔබ ආදානවා ඔබ ඔබගේ ගැලවුම් කර ඔබේ පියාණන් වහන්සේ කියලා ඔබ විශ්වාස කරන වහන්සේ කියලා. නමුත් ඒක ගොඩාක් වෙනස් වෙන්න යනවා ඔබ නැවත ජේසුස් වහන්සේව මූණට මූණලා දකින්න යන විට. Amen. One day up in the air, you will be in the presence of God. එක දවසක ආකාශයේ ඔබ සිටින්න යනවා ජේසුස් වහන්සේගේ අභිමුඛේ ඔබ සිටින්න යනවා. Amen. And imagine what it will be like when you see him face to face. ඔබ හිතලා බලන්න ටිකක් ඔබේ මනසට ඔබට මොනවා සිතෙයිද එක දවසක ඔබ ජේසුස් වහන්සේගේ මූණට මූණ බලාගෙන සිටිද්දී. Imagine hearing his voice. ඔබ හිතලා බලන්න මොහොතකට ඒක විශ්වයට පත් වෙන දෙයක් උන්වහන්සේගේ හඬ ඔබ අසන්න යනවා ජීවමානවම. Amen. Imagine him touching you. උන්වහන්සේ ඇවිල්ලා ඔබට අත තබන්න යනවා ඔබ අල්ල ගන්න යනවා අතින්. And imagine how you stand at his feet and you say to him, thank you. ඒ මොහොතදී ඔබ හිතලා බලන්න ඔබ ගිහිල්ලා ඒ මොහොතදී උන්වහන්සේගේ පාද ළඟ වැටිලා ඔබ කියනවා ස්තුතියි ස්වාමිනී කියලා. Lord, thank you for the cross. ඔබ කියනවා ස්තුති මේ සියලුම දේවල් ඒ කුරුස පූජාව කර්ම කොටගෙන ලැබුණා කියලා. Lord, thank you for your blood that was shed. ඔබ කියනවා ස්වාමිනී ස්තුති ඔබ වගුරුපු ලේ නිසා ස්තුතිවන්ත වෙනවා කියලා ඔබ කියනවා. You will say to him, Lord, thank you for the empty tomb. ඔබ කියනවා ස්තුතියි ස්වාමීන් වහන්සේ හිස්සුණු සොහන නිසා ස්තුතියි කියලා ඔබ කියනවා. Thank you for the Bible. ස්තුතියි ඔබ මට දීපු මේ ශුද්ධ බයිබලේ නිසා ස්තුතියි කියලා කියනවා. Thank you for the church. ස්තුතියි සභාව නිසා ස්තුතියි කියලා ඔබ කියනවා. Thank you for the so many blessings you gave me when I was living. ස්තුතියි මං ජීවිතුන්ගේ දේශයේ සිටිද්දී ඔබ මට දීපු සියලු ආශිර්වාද නිසා ස්තුතියි කියනවා. Thank you for your presence. ස්තුතියි ඔබගේ අභිමුඛය නිසා. Look, these things you will say face to face to the Lord. You will be with the Lord. ආමේන්. ඔබ කියනවා උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේව දකිමින් උන්වහන්සේගේ පාද ළඟ සිටගෙන ඔබ ඉඳගෙන ඔබ කියනවා මේ සියලුම දේවල් උන්වහන්සේට. Amen, amen, amen. And at the end of verse 17 say, and so we will be with the Lord forever. නිසා ඒ 17 වෙනි පදයේ අවසාන කොටසේ කියනවා මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු කියලා පවසනවා. Amen. Glory to God. We will be with the Lord forever. අපේ දෙවියන් වහන්සේට මහිම වේවා අපි නිතරම අපේ ස්වාමී වූ ජේසුස් වහන්සේ සමග ජීවත් වෙනවා. Amen. It will be an endless time of praising and worshiping the Lord. ඒක නිසා කාලේ නතර වෙන්නේ නැතුව සීමාවක් නැතුව අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් ගීතිකා කියමින් උන්වහන්සේ සමග අපි සිටිනවා. Amen. It will be a time that we are free from sin and just in the glory of God. ඒක ඒ මොහොත වෙන්නේ යනවා පාපයක් නැතුව අපි නිදහස් වෙලා පාපයෙන් ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේ සමග අපි නිතරම සිටිනවා. Amen. It will be a time that there will be no tears, no sadness, but just joy in the presence of God. එදා දවසේදී ඒ කඳුළු ගලන්නේ නැහැ වේදනාව අපට දැනෙන්නේ නැහැ අපි උන්වහන්සේගේ අභිමුඛේ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් සිටින්න උන්වහන්සේ සමග. Amen. So the second coming of Jesus is a time to rejoice. ඒක නිසා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී ප්‍රීතිය තිබෙනවා ප්‍රීතිය පැමිණෙනවා ඔබට මට. Rejoice for the victory of Jesus. ඒක ප්‍රීති වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ජය ගැනීම සම්බන්ධව. Rejoice for the reunion with your loved ones and with meeting Jesus face to face. ඒ වගේම ඔබ ප්‍රේම කර කිතුරුව ඔබගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන් ඒ අය සමග ඔබ මුණ ගැහෙන්න යනවා ඔහු සමග සම්බන්ධ වෙන්න යනවා ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ සමග සිටින්න යනවා. Amen. Glory to Jesus. අපේ ස්වාමී වූ ජේසුස් වහන්සේට මහිමය වේවා. So Jesus is coming again. Are you going or are you staying? ඒක නිසා ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම නැවත පැමිණෙන්න යනවා. ඔබ සූදානම් උන්වහන්සේ සමග යන්න. Because he is coming only for those that are true Christians and love him with all their hearts. ඒක නිසා ජේසුස් වහන්සේ පැමිණෙන්න යන්නේ උන්වහන්සේ ඔසවන්න යන්නේ උන්වහන්සේ තුල නියම කිතුරුවන්ගෙන උන්වහන්සේ තුල සිටින ආත්මික කිතුරුවන්ව විතරයි. Will you take the trip and go or will you stay? ඔබ එන මොහොතේදී උන්වහන්සේ සමග යන්න සූදානම්ව සිටිනවද නැත්නම් ඔබ
සිටිනවද ඔබ අත්හරින්න යනවද? The choice is yours. ඒ තෝරා ගැනීම අද දවසේ ඔබට මට තිබෙනවා. Amen. As Christ will be coming back, first the dead true Christians will be resurrected and come with him. ඒ වගේම පළවෙනියෙන්ම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ තුර මැරිච්ච අය උන්වහන්සේ නැගිටවන්න යනවා. And then the true Christian believers that live on earth will be caught up and go to meet Jesus and the rest in the air. ඒක නිසා ජීවත්ව සිටින සභාව උන්වහන්සේගේ එමෙදි මැරී සිටියේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තුල මැරී සිටියේ නැති සභාව උන්වහන්සේ කපාරම වෙනස් කළා උන්වහන්සේ වෙතට ඇදලා ගන්න යනවා ආකාශ මණ්ඩපේ උන්වහන්සේ සමග ඒ අයත් සිටින්න යනවා. I mean, it will be a great reunion, great to see our loved ones that have died and great to see the Lord. ඒක නිසා අපි ප්‍රේම කරා අපි දැනගෙන සිටි අපගේ ආදරය කරපු අයව උන්වහන්සේ සමග සිටිනවා දකින්න යනවා ඔවුන් සමග අපි සම්බන්ධ වෙනවා අපි ඔවුන්ව දකින්න යනවා. So I rejoice and I say, Amen, come Lord Jesus. ඒක නිසා ඔබට මට ප්‍රීතියෙන් කියන්න පුළුවන් ඔව් ස්වාමී ජේසුස් වහන්සේ නැවත පැමිණෙන්න කියලා. Yes, and I want to say this because many people are listening to us and here and on the internet. ඒ වගේම දෙවගත්තුම මේ දේ කියන්න කැමති ගොඩාක් අන්තර්ජාලය තුලින් ගොඩාක් අය අසමින් සිටිනවා මේ දේශනාව. ඒ වගේම අපිත් අසමින් සිටිනවා මෙතන අයටත් ඇසෙනවා. If you don't follow Jesus with all your heart today, අද දවසේ මේ මුළුම හදවතින් ජේසුස් වහන්සේට කීකරුව නැත්නම් අනුගමනය කරන්නේ නැත්නම් you are not going. ඔබ මේ මේදී ජේසුස් වහන්සේගේ මේදී ඔබ උන්වහන්සේ සමග යන්නේ නැහැ. If you want to go, come to the Lord today. අද දවසේ ඔබ උන්වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේට ඔබගේ හදවත පූජා කරන්න ඒක අද දවසේ කරන්න. Repent from your sins. ඔබගේ පාපයට පාපුච්චාරණය කරන එනම් පසුතැවෙන්න ඔබේ පාපය වෙනුවෙන්. Ask forgiveness from Jesus. ජේසුස් වහන්සේ ඔබට සමාව දෙනවා ඉල්ලන්න සමාව උන්වහන්සේගෙන්. Believe in Jesus with all your heart. ඔබ උන්වහන්සේ විශ්වාස කරන ඔබේ මුළුම සිතින් උන්වහන්සේ විශ්වාස කරන්න. Give him your heart. ඔබගේ හදවත දෙන්න ජේසුස් වහන්සේට. And then you will be able to go up to meet him on that day. ඒ ආකාරයෙන් ඔබ කරනවා නම් අද දවසේ ඔබ සූදානම් වෙනවා උන්වහන්සේම ඔබ සූදානම් කරනවා උන්වහන්සේගේ එසවීමට උන්වහන්සේ සමග ඔසවන්නේ වගේම උන්වහන්සේ සමග යන්නේ ඉහළට. What Jesus will do for you on that day depends on what you do with him today. අද දවසේ ඔබ ජීවත් වෙන ආකාරයට තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේදී උන්වහන්සේ ඔබට ඒ දවසේදීත් කරන්න යන්නේ ඔබ අද ඉන්න ආකාරයට තමයි. Amen. Amen. And I want to say to you, if you believe that Jesus is coming again, you must be doing some important things. ඔබ විශ්වාස කරනවා නම් ඔබගේ හදවතින් ජේසුස් වහන්සේ නැවත මේ ලෝකෙට එනවා කියලා ඔබ යම් කිසි දෙයක් කළ යුතුයි. First, you must be waiting for him. ඒ වගේම උන්වහන්සේගේ ඒමට ඔබ සූදානම් වෙලා සිටිය යුතුයි. ඔබ බලාගෙන සිටිය යුතුයි. Second, you must be living like he's coming back today. You must be living your life like he's coming back today. ඔබ අද දවසේ මේ ජීවිතය ඔබ විශ්වාසයෙන් සිටිය යුතුයි. උන්වහන්සේ නැවත එනවා කියලා ඔබ විශ්වාසයෙන් සිටිය යුතුයි ඔබගේ ජීවිතේ. And third, you must have love for the people around you that don't know Jesus, to tell them about Jesus so they will go with you. ඒ වගේම ඔබට තව කාරණයක් ඔබ කළ යුතුයි. ඔබ අවට සිටින ක්‍රිස්තුස් වහන්සේව නොදන්නා වූ අයට ඔබ ගිහිල්ලා දේශනා කළ යුතුයි. ඒ අයට ප්‍රේම කළ යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ ඒමට ඔවුන්වත් සූදානම් කළ යුතුයි. Amen. Jesus is coming again to get his bride. උන්වහන්සේ පැමිණෙන්න යන උන්වහන්සේගේ මනමාලිව නැවත උන්වහන්සේ වෙතට ඇදලා ගන්න උන්වහන්සේ ළඟට ගන්න. Are you going? ඔබ උන්වහන්සේ සමග යනවද? If you are, you can shout with me. Amen. Come Lord ඔබ Jesus. සූදානම්ව සිටින අපිට කියන්න පුළුවන් දේවගැතුමාක කෑ ගහලා ඔව් ස්වාමීන් වහන්සේ පැමිණෙන්න. ආමේන්. Let's shout together. Amen. Come Lord Jesus. ආමේන් ජේසුස් වහන්සේ පැමිණෙන්න. Amen. Come Lord Jesus. ආමේන් ජේසුස් වහන්සේ පැමිණෙන්න ස්වාමීන් ජේසුස් වහන්සේ. Amen. Let us pray. Let us ආඥා pray. කරමු. ආමේන්. Lord Jesus Christ, we thank you because you are coming back. අපේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ නැවත එන නිසා මේ ලෝකෙට.
Lord, on that glorious day, you are coming back with glory and power. අපේ ස්වාමියෝ ජේසුස් වහන්සේ ඒ තේජාන්විත දවසේදී ඔබ මහිමේ යුක්තව බලයෙන් යුක්තව පරාක්‍රමයෙන් යුක්තව පැමිණෙනසේක. You will raise up those that died in you. ස්වාමියෝ ජේසුස් වහන්සේ ඔබ පළමු කොට ඔබ තුල මැරිච්ච අය ඔබ නැගිටවන්න යනවා. You will call up your true Christian believers. ඔබ ඉහළට ඇදගන්න යනවා ස්වාමීන් වහන්සේ ඔබ තුල සත්‍ය වූ කිතුණුවන්ව. You will destroy the kingdom of the air, the kingdom of Satan. ස්වාමීන් වහන්සේ ඔබ ආකාශයේ අධිපතියාගේ බලය ඔබ විනාශ කර කඩලා දමන්න යනවා. And we are going to have a great reunion. ස්වාමීන් වහන්සේ අපිට මහත් වූ වරප්‍රසාද වූ මහත් එකමුතුකමක් බැඳීමක් සිද්ධ වෙන්න යනවා. ඔබට ස්තුතියි. We will be with our loved ones that have died in you. ස්වාමීන් වහන්සේ අපි දකින්න යනවා අපි ප්‍රේම කළ අය ඔබ සමග සිටිනවා අපි ඒ දවසේ දකින්න යනවා. We will meet you face to face, Lord. අපි ඔබට ස්තුතිවන්ත නමක් නිසාද අපි මුහුණට මුහුණලා ඔබ මුණ ගැසෙන්න යනවා. So, Lord, help us to be prepared for that day. ඒක නිසා අපේ ස්වාමීන් වහන්සේ අපි එකිනෙක කෙනාව සූදානම් කරමනව ඒ දවසට ස්වාමීන් වහන්සේ. Help us to have expectation and waiting for your second coming. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරමනව බලාපොරොත්තුවක් ඇතුව ස්වාමීන් වහන්සේ දවස බලාගෙන සිටින්න. Show us by your Holy Spirit to see if we are ready to go to meet you. ඒක නිසා කරුණාකර ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයේ කරුණු කොටගෙන අපිව සෝදිසි කර බලා අපිව සූදානම් කරන්න කියලා අපි ඔබට යාඥා කරනවා. And if we are not, show us what changes we need to do in our lives. ස්වාමීන් වහන්සේ අපි සූදානම් වෙලා නැත්නම් ස්වාමීන් වහන්සේ අපව සූදානම් කරමනව කොය ස්ථානයේද අපේ දුර්වලව තිබෙන ස්ථානයේ ස්වාමීන් ශක්තිමත් කරමනව. Lord, we want to be with you forever. අපේ ස්වාමීන් ජේසුස් වහන්සේ අපට අවශ්‍යයි සදාකාලම ඔබ සමග සිටින්න ස්වාමීන් වහන්සේ. We want to shout and say, Amen, come, Lord Jesus. අපට අවශ්‍යයි කෑ ගහලා කියන්න ඔව් ස්වාමීන් ජේසුස් වහන්සේ වඩින්න කියලා කියන්න අපට අවශ්‍යයි. But help us to be sure that we are ready, not just to think that we are ready. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න අපි හිතනවා නෙමෙයි අපි සූදානම් වෙලා සිටිනවා කියලා. ඇත්තටම ස්ථීරවම අපි සූදානම් කියලා දැනගන්න අපට කරුණා කරමනව. And help us to be sure that we are ready. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරමනව ඔව් දැන් අපි සූදානම් කියලා ස්වාමීන් වහන්සේ කියන්න. And we rejoice for your coming. අපි ප්‍රීති වෙන්න යන දවසේදී ඔබගේ පැමිණීම ගැන අපි ප්‍රීති වෙන්න යනවා. You say, I am coming soon. ඔව් ස්වාමීන් ජේසුස් වහන්සේ ඔබ පැවසුවා මම ඉක්මනින් එනවා කියලා ඔබ පැවසුවා. And we say, Amen, come, Lord Jesus. දැන් ඔන්න අපි කියමු ඔව් ස්වාමීන් ජේසුස් වහන්සේ ආමේන් වඩින්න කියලා අපි කියනවා. Amen, Amen, ආමේන් Amen. ආමේන් ආමේන්. Thank you, Lord. ස්තුතියි ස්වාමීනි. Just stay there and allow the Holy Spirit to check your heart. දැන් ඔබ සිටින ස්ථානයේ සිට ඔබ ඉඩහරින්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබගේ හදවත පරීක්ෂා කර බලන්න. And ask this question. අහන්න මේ ප්‍රශ්නය. Am I surely ready to meet the Lord? මම ඇත්තටම සූදානම්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන දවසේදී? And let the Holy Spirit speak to you. ඉඩහරින්න ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. Let the Holy Spirit show you. ඉඩහරින්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබට පෙන්වන්න ඔබට.
one of us to be prepared to meet you. ස්වාමීන් වහන්සේ අපි එකිනෙකට උපකාර කරමු ස්වාමීන් වහන්සේ වහන්සේ මුණ ගැසෙන්න. To be sure that one day we will be with you forever. ස්වාමීන් වහන්සේ කරුණ කොටගෙන අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ ඇත්තටම විශ්වාසයෙන් සිටින්න ඔබ සමග සිටින්න යනවා කියලා. Don't allow us to deceive ourselves and think that we are ready. ස්වාමීන් වහන්සේ අපිට දෙන්න එපා ස්වාමීනි අපි සූදානම් වෙලා සිටිනවා කියලා රැවටෙන්න අපිට ඉඩ දෙන්න එපා ස්වාමීන් වහන්සේ අපි ඒක ස්ථිර කරමනව. But check our hearts to know that we are ready. ස්වාමීන් වහන්සේ අපගේ හදවත් සෝදිසි කර බලලා අපි ඔබම සූදානම් කරමනව ස්වාමීන් වහන්සේ. To do the necessary changes so as surely we will be ready. ස්වාමීන් වහන්සේ ඒක නිසා ඒ අවශ්‍ය කරන ස්ථාන ස්වාමීන් වහන්සේ ඒවා සූදානම් කරමනව. ඒවිට අපි සූදානම්ව සිටිනවා ඔබ සමග යන්න. We pray in your name, Lord. අපි ආඥා කරන ඔබගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ. Amen. ආමේන්. Amen.